නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චරං වා යදිවා තිට්ඨං නිසින්නෝ උදවාසයං සමිජේති පසාරේති ඒසා කායස්ස ඉංජනා අටිනහාරු සංයුත්තෝ තචමන්සාවලේපනෝ චවියාකායෝ පටිච්චන්නෝ යතා භූතං නදිස්සති තී. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ඇහෙන කටහඬ නම් අලුත් කටහඬක් තමයි ඇහෙන්නේ. එතකොට මේ පිරිස බලාපොරොත්තුවෙන් ඉඳපු කටහඬ නොවෙන්න පුළුවන්. ඉතින් අපිට මේ විදිහේ අවස්ථාවක් ලැබිලා තියෙනවා යම් කිසි විදිහක දුරස්ත විදියට සම්බන්ධ වෙලා මේ විදිහේ කතා බහක යෙදෙන්න. ඉතින් මේ කතා බහ සඳහා දවස් කිහිපයක් අපිට වෙන් වෙලා තියෙනවා. ඉතින් එක්තරා විදිහක අපිට දැන ඇඳුන ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ සම්බන්ධලා ඉන්න පිරිස මට එච්චරම අඳුරන පිරිසක් නෙමෙයි, දන්න පිරිසක් නෙමෙයි, නොදන්නවත් නෙමෙයි. ඉතින් පොඩ්ඩක් දැන හඳුනගෙන තියෙනවා. අපි සාමාන්‍ය වැඩසටහනක් පටන් ගන්න දවසේ උදේ හමුවීමක් දැන් කාලෙක ඉඳලා කරගෙන එනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට තව ටිකක් වැඩියෙන් දැන හඳුන ගන්න අවස්ථාවක් උදා කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. මේ විදිහට දවස් 5ක් පුරාවට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන කොහොමද මෙන්න මේ කතා බහ තව ටිකක් ඉදිරියට අරන් යන්නේ, කොහොමද මේ දැන හැඳුනුම්කම තව ටිකක් වැඩි කරගන්නේ කියලා. ඉතින් දැන හැඳුනුම්කමක් කිව්වට මේක ඇත්තටම පෞද්ගලික දැන හැඳුනුම්කමක් වෙනුවට මෙන්න මේ ධර්මයේ තුලින් මතුවෙන දැන හැඳුනුම්කමක්. මෙන්න මේ ධර්මයේ කතා බහ තමයි අපි මේක තුල සිද්ධ කරන්නේ. එහෙම කරනකොට මෙන්න මේ කියන කතාව මොකද්ද කියන එක ටික මේ කියන කෙනාට වගේම අහන කට්ටියටත් ටිකෙන් ටික තේරුම් යන්න ඉඩ තියෙනවා. මුලදී තේරුම් නැතත් නැවත මේ විදිහට කතා බහ කරනකොට අන දවසක තේරෙයි මේ වගේ කතාවක් තමයි මේ කියන්නේ. හරි, මට දැන් මේ කියන කතාව යම් කිසි පමණකට තේරුණා කියලා හැඟීමක් මතුවෙන්න පුළුවන්. ඒකත් ඉතින් එක දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. නැවත හමු වෙනකොට නැවත කතා බහ කරනකොට යම් විදිහට එක පමණින් අර කියනා වගේ පියවරක් දෙකක් හරි ඉදිරියට යවෙන ගතියක් තියෙනවා. ඉතින් දවසක තේරෙනවා මම මොකද්ද කිව්වේ කියන එක යම් කිසි පමණකට තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් කියනවා මට ඒ කියපු දේ තේරුණා. ඒ කියපු කතාව මට තේරුණා කියන අදහස තමුන් තුලත් ටික ගැබ් වෙන්න, තමුන් තුලත් ටික ගොඩ නැගෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩ නැගීමක් සඳහා, ඒ වගේ කතා බහක් සඳහා අපිට යම් කිසි විදියක දවස් 5ක් වගේ කාලයක් ලැබිලා තියෙනවා. ඉතින් බලමු අපි පුළුවන් විදියට ශක්ති ප්‍රමාණය ඒ කාලේ කොහොමද මේ විදිහේ කතා බහක යෙදෙන්නේ. මේ හාමුදුරන්ට තියෙන පිස්සුව මොකද්ද කියලා මේ කට්ටියට අඳුන ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් කලින් මේ විදිහේ දවස් 5ක වැඩසටහනක් හමු වෙලා ඒ දවස් 5 ධර්ම දේශනාව සඳහා අන සූත්‍රයක් ඉදිරිපත් කළා තියුණා. මොකද්ද සූත්‍රයේ? සම්මා දිට්ඨි සූත්‍රය ඉදිරිපත් කළා තියුණා. එතකොට දවස් 5ක් නෙමෙයි දවස් 50ක් විතර බණ කියන්න පුළුවන් සූත්‍රයක් තමයි දීලා තියුනේ. ඉතින් මම පටන් ගන්නකොට කිව්වා කවුද දන්නේ මේ සූත්‍රේ නම් තේරුවේ මේකෙන් බණ කියලා ඉවර කරන්න පුළුවන් දවස් 5න් කියලා. අර නිකන් මහා කෑම මේසයක් එලලා දිගෑරලා තියෙනවා. එතකොට කාලා පෙරේතකමට කන්න ගියොත් එහෙම අන්තිමට කාලා තමයි නැහෙන්නේ. අර ජූතක බමුණට වෙච්ච දේ අර විදියට ලොකු ඇතෙක් බරට වස්තුව ගන්න තමයි බලාපොරොත්තුෙන් ඉඳියේ. නමුත් මොකද උනේ? අන්න කන්න හම්බුණා. කන්න හම්බුනහම නවත්ත ගන්න බැරි වුණා. අන්තිමට කාලා මලා. ඉතින් ධර්මයේ වුණත් කනකොට පොඩ්ඩක් නිකන් පාමනට කන්න ඕනේ. එහෙම නැතුව පෙරේතකමට කන්න ගියාම අන්තිමට බේතෙන් හැදිච්ච ලෙඩ තමයි ගොඩක් දුරට හැදෙන්නේ. ඉතින් හැබැයි මේ වාර නම් ඒ විදිහේ බාධාවක් ඉදිරිපත් වෙලා නැහැ.
ඒ විදිහේ නමක් යෝජනා වෙලා නැහැ. ඉතින් මට හිතු විදියට මට කැමති විදියට යම්කිසි නමක් මම යෝජනා කරගෙන මමම ඉතින් බණ කියාගෙන යනවා. ඉතින් ඒකේ 아무තු පහසුවකුත් තියෙනවා. අනිත් ඉතින් කලින් සැලසුම් කරන්න ලැබුණෙත් නැහනේ. මං හිතන්නේ ප්‍රියංකා නෝනවත් දැනන් ඉඳියා කියලා මම කරනවා කියලා. අඩුම ගානේ මම දැනන් ඉඳියෙත් නැහැ මේ අද උදේ වෙනකන්. ඉතින් කෙනෙක් කියනවා මොකද්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ විදිහට එක එක්කෙනාට වැඩසටහන් බාර දෙනවයි කියලා කිව්වලු. ඔබ වහන්සේ එහෙම වැඩසටහනක් කරනවා නම් කලින් කියන්න. මොකද අපිට එන්නේ නැතු ඉන්න පුළුවන් ඒ වැඩසටහනට කියලා. මොකද හේතුව බණ කියනවා කියලා මේ ටොකු වයින් එකමයි කරන්නේ. එක ඒවා ඔළුවට ටොකු වයින් එකමයි කරන්නේ. ඒකින්ද කලින් පොඩ්ඩක් දැනුවත් කරන්න. එතකොට අපිට ඒ වැඩසටහනට නෑවිත් ඉන්න පුළුවන් කියලා. ඉතින් පළවෙනි දේ තමයි ටොකු වයින්නවා කියලා තේරෙනවා. ඒකල් ලොකු ජයග්‍රහණයක්නේ. මෙච්චර කළු ටොකු වයන්න දැන් තේරුනේ නෑ. අන්න දැන් තේරෙනවා මේ ටොකු වයින්වයි කියලා. ඒක ලොකු සොයා ගැනීමක්. ඒක ලොකු අඳුන ගැනීමක්. එහෙම නැතුව තේරෙන්නේ නැතිකොට ඉතින් තේරෙන්නෙම නෑ. ඒකින්ද අන්න ටොකු වයින්නවා කියලා තේරෙනවා නම් ඒකත් ලොකු දෙයක්. බලන්න මේ රිදෙන්නේ ඇයි කියලා. මේ විදිහට මට වේදනාවක් මතුවෙන්නේ ඇයි කියලා. මේ විදිහට මට ඩොක්කක් කැනෙන්නේ ඇයි කියලා ඔයාලා බැලුවා නම් අන්න ඒකෙනුත් යම්කිසි සොයා ගැනීමක් කරන්න ඉඩ තියෙනවා. යම්කිසි පරීක්ෂණයක් සඳහා එතනත් අවස්ථාවක් තියෙනවා. ඉතින් අනිත් දේ තමයි එහෙම කල් තියා පණිවිඩ කියන තියා මම දැනගත්තෙත් මේ ආදූ දේ තමයි දැන් දවස් 5ක රිට්‍රීට් එකක් කරන්න වෙනවා කියලා. දවස් 5කට බණ කියන්න වෙනවා කියලා අද උදේ තමයි දැනගත්තේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේක වැඩ කරනකොට ඔය අනුග්‍රහය නම් තියෙනවා. මොකද්ද ප්ලෑන් කරන්න කියලා කිසිම දෙයක් අවස්ථාවක් ලැබෙන්නෙම නැහැ. මොනවා හරි අපේ ස්ථීරව මොනවා හරි හදාගෙන ඉඳියත් අනේ ඒක කලම් පිට හැරවිලා ගිහිල්ලා මොකක් හරි කොහේ හරි එකක් ඔළුවේ කඩාපාත් වෙනවා. ඉතින් ඒ වෙලාවට පුළුවන් ද අපිට ඉදිරිපත් වෙච්ච දේත් එක්ක යන්න. ඉදිරිපත් වෙච්ච මිනිස්සයත් එක්ක ගමන් කරන්න. පුළුවන් ද කියන හැකියාව උරගා බැලීමක් අපි තුලින් නැවත නැවත සිද්ධ වෙනවා. අපි එහෙම නැතුව වෙන දෙයක් හොයාගෙන යනවා නම් වෙන කෙනෙක් පිළිබඳ අපේක්ෂාවකින් ඉන්නවා නම් මේ කියන ප්‍රතිපදාවට වැඩිය ඒක පොඩ්ඩක් වෙනස්. ඒ වෙනුවට ඉදිරිපත් වෙච්ච කෙනත් එක්ක තමයි ගමන තියෙන්නේ. ඉදිරිපත් වෙච්ච අවස්ථාවත් එක්ක තමයි ගමන තියෙන්නේ. ඒක හරිම සුන්දර ගමනක්. ඒක අපිව 아무තු දිහාවකට අරගෙන යනවා. අර කතාවක් තියෙනවා මොකද දෙන්නෙක් ඉඳියලු එක කාමරයක නතර වෙලා. ඉතින් හොඳ යාළුවෝ. ඒතර එක්කෙනෙක් හැමදාම අනිත් කෙනාට අන්න උදේ ආහාරය සකසලා දෙනවා. එතකොට බිත්තර මේ විදිහට උදේට කන්න තමයි මෙයා හරිම කැමති කියලා. ඉතින් අන්න ඒ විදිහට උදේ ආහාරය සකසලා දෙනවා. ඊට පස්සේ කොහොම හරි පස්සේ කාලෙක දෙන්න එක්ක ආරවුලක් ඇති වෙලා එක්කෙනෙක් යන්න ගියා. අර බිත්තර හදලා දෙන එක්කෙනා යන්න ගියා. ඊට පස්සේ තව එක්කෙනෙක් අලුත් කෙනෙක් ඇවිල්ලා ඕන දැන් අලුත් විදියකට බිත්තර හදලා අර යාළුවටම ලබා දෙනවා. ඉතින් අර තරහ වෙලා ගියාට මොකද ආපහු ඉතින් එනවනේ පොඩ්ඩක් බලලා යන්න. ඒ බලලා යන්න ආපු වෙලාවක අන්න පේනවා මේ අලුත් එක්කෙනෙක් ඇවිල්ලා අලුත් විදියකට බිත්තර හදලා අන්න උදේට කන්න දෙනවා. මේක දිරවන්නේ මේක දිරවන්නේ කියනවා දැන් ඔයා ඒ දවස්වල කියින්දියා අර විදියට හදන බිත්තර වලට තමයි කැමති. දැන් මේ වෙන විදියක බිත්තර හදලා හරි ආසාවෙන් කනවනේ කියලා ඔන්න ප්‍රශ්නයක් ලෙඩක් දානවා. එතකොට කියනවා හරි ඒ දවස්වල ඒක කෑවා තමයි. දැන් ඒ වුණාට ඔයාගේ බිත්තර මෙහෙ නෑනේ. දැන් ඒ බිත්තර නෑනේ. දැන් තියෙන්නේ මේ බිත්තරනේ. ඉතින් මම මේ බිත්තර කාලා ඇපිලා ඉන්නවා. ඒ වගේ අපිට ඉදිරිපත් වෙන දේ මොකද්ද? ඉදිරිපත් වෙන පාර මොකද්ද? ඉදිරිපත් වෙන මාර්ගය මොකද්ද? අන්න ඒකත් එක්ක යන ගමනක් මේ තුල තියෙනවා. ඒක හරිම සුන්දර ගමනක්. අර සරුංගලයක නූල අල්ලගෙන සරුංගලයේ උස් පහත් කර කර ඉන්න අපි හරි කැමති. ඕක එකතු කරලා බාලා ගෙදර රන් ගිහිල්ලා පවවදත් උඩ යවන්න අපි කැමති. නමුත් අන්න දවසක අර හොඳට උලම් බදලා තියෙන වෙලාවක මේකේ නූල කඩලා ගියොත් මොකද වෙන්නේ? අන්න එතකොට ඇති වෙන හැඟීම මොන වගේද? එතකොට හැබැයි සරුංගලයේ අමුතුම විදිහක ගමනක යෙදෙනවා. නමුත් අපේ හිත ඒ වගේ ගමනකට සූදානම්ද කියන පරීක්ෂණයක් අපිට මේ වගේ ප්‍රතිපදාවක් වඩනකොට මේ වගේ පුහුණුවක් කරනකොට නැවත නැවත තියෙනවා. ඉතින් ඒ වගේ පරීක්ෂණයකට අවස්ථාවක් තමයි. ඉතින් මේ පාර මම යම්කිසි හිත බඳිනා කියලා මට හිතෙන සූත්‍ර දේශනාවක් අල්ලගත්තා. ඒ සූත්‍ර දේශනාවේ විස්තර බැලුවාම එහෙම මහා විශාල පරිමාණයකකුත් නෙමෙයි. හැබැයි කරුණු නැත්තේත් නැහැ. අර විදියට මහා කෑම මේසයක් ඇරලා නැහැ. ඒ වුණාට මීපැණි වගේ සූත්‍රයක්, පොඩි සූත්‍රයක්, කෙටි සූත්‍රයක් තියෙනවා.
ඉතින් අපි බලමු වැඩි වෙන්න කන්නේත් නැතුව පාමනට නිකන් හැන්ද වගේ දවස් 5ක් විතර කාගන්න මේ සූත්‍ර දේශනාව අපිට ප්‍රයෝජනවත් වෙයිද කියලා. ඒ විදිහේ හැකියාවක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙයිද කියලා දරන උත්සාහයක් සඳහා තමයි ඉතින් අවස්ථාව ගැලපිලා එන්නේ. ඉතින් මේ සූත්‍රය මොකක්ද කියලා කිව්වොත් විජය සූත්‍රය කියලා නමකින් සඳහන් වෙන සූත්‍ර දේශනාවක් තමයි මේක. ඒ සූත්‍රයේ තියෙන ගාථා දෙකක් තමයි මම අද ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් මේ සූත්‍ර දේශනාව පිළිබඳ ඉතිහාස කතාව අරගෙන බැලුවාම මොන වගේ පසුබිමක් මතද මේ සූත්‍ර දේශනාව වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බැලුවාම ඒ අවස්ථාව ගැන සඳහන් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ කල් ගෙවන අවස්ථාවක තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කල් ගෙවන අවස්ථාවේදී ඒ ආශ්‍රිතව ඒ නගරයේ ආශ්‍රිතව සිරිමා කියලා කාන්තාවක් වාසය කරලා තියෙනවා. මේ කාන්තාවගේ ජීවන වෘත්තිය තමයි නගර සෝබිනියක්. ඒ කියන්නේ ගණිකාවක් විදිහට තමයි මේ තැනැත්ති කටයුතු කරලා තියෙන්නේ. එතකොට හොඳ බොහෝම අගනා රූප ස්වභාවයක් තියෙන තැනැත්තියක් තමයි මේ තැනැත්ති. ඊළඟට එක රැයකට කහවණු දහසක් වගේ මුදලකට අලෙවි වෙන තැනැත්තියක් තමයි මේ තැනැත්ති. ඒ වගේම මේ නගරේ ගොඩක් ප්‍රසිද්ධ බොහොම කෙනෙක් දන්න. ඒ වගේම අපි අහලා තියෙනවා ජීවක වෙදතුමා. ඒ ජීවක වෙදතුමාගේ නැගණියෙක් වෙන තැනැත්තියක් තමයි මේ තැනැත්ති. එතකොට මෙන්න මේ විදිහේ වෘත්තියක් කරපු මේ විදිහේ තැනැත්තියක් මේ විදිහේ බොහොම අගනා රූප ස්වභාවයක් තියෙන තැනැත්තියක් වටේ ගෙතෙන කතාවක් කියලා තමයි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. ඉතින් ඒකෙදී අහන්න තියෙනවා මොකද්ද මේ විදිහට තමයි කල් ගෙවලා තියෙන්නේ. මේ විදිහට තමයි ජීවත් වෙලා තියෙන්නේ. අර වගේ ලොකු මුදලක් ලොකු වටිනාකමකට එක රැයකට අලෙවි වෙමින් මේ විදිහේ ජීවනයක් ගත කරලා තියෙනවා. එතකොට මේ තැනැත්ති මේ නගරේ මෙන්න මේ වගේ නමක් තියෙන කෙනෙක්. දැන් අපිට අදටත් වගේ දේවල් දකින්න පුළුවන්. දැනටත් තියෙනවානේ සාමාන්‍ය ඔය රෙඩ් ලයිට් ස්ට්‍රීට් කියනවා. ඒ විදිහේ නගරවල විවිධ කොටස් වෙන් කරලා තියෙනවා. ඉතින් බොහෝ පැරණි වෘත්තියක් කියලා සඳහනකුත් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි මෙතනත් සඳහන් වෙන්නේ. දැන් අපි අහලා තියෙනවා සමහර විට නෙදර්ලන්තේ එහෙම ඒ සුප්‍රසිද්ධ රතු වීදි තියෙනවා. රෙඩ් ලයිට් ස්ට්‍රීට් තියෙනවා. සාමාන්‍ය මේ වීදියකට යනකොට අන්න ඒ වීදිය පටන් ගන්න තැන අමුතු විදිහේ බෝඩ් එකක් ගහලා තියෙනවා. මොකද්ද මේ අමුතු විදිහේ බෝඩ් එක? ඒකේ ගහලා තියෙනවා දෙමාපියෝ දෙන්නෙක් දරුවෙක් අතින් අල්ලගෙන යනවා. ලොකු දෙන්නෙක් පොඩි එක්කෙනෙක්ව අතින් අල්ලගෙන යන එකක් ගහලා ඒක කපලා තියෙනවා. කතිරයක් ගහලා තියෙන එකට. ඒ කියන්නේ ළමයින් එක්කගෙන යන්න බෑ කියලා කතිරයක් ගහලා තියෙන මේ වීදියක් සාමාන්‍ය පටන් ගන්න ස්ථානික. ඊට පස්සේ මේ වීදිය ටිකක් ඇතුළට යනකොට අන්න බොහොම අගනා වීදුරු කුටීරවල දාලා බොහෝ අගනා රූප ස්වභාවකින් යුක්ත කාන්තාවෝ අන්න ඒ වීදුරු කුටීර ඇතුළට වෙලා යම් කිසි විදියක උකුළු පාමින් කල් ගෙවනවා. ඒ යන පිරිසව ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවා. අර විදියට වැඩි ඇඳුම් පැළඳුම් ඇඟේ නැතුව යම් කිසි විදියක ආකර්ෂණයක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඉතින් අර සිරිමාවට පණ දීලා ගත්තා වගේ පමණට දැන් කාලෙත් ඒ වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අර විදිහට සෑහෙන පිරිසක් ඒ විදිහේ වෘත්තීන් වල ඒ විදිහේ ජීවිකාවන් වල යෙදෙනවා. ඉතින් ඔය ජීවිකාවන් වල යෙදෙන කෙනෙක් කතා කරලා කියනවා මේ අපිත් හැමෝම මිනිස්සු තමයි. එතකොට අපිත් මේ විදිහේ වැඩක් කරාට අපි මේ විදිහේ ජීවන රටාවක් ගෙව්වට අපිත් මිනිස්සුયો තමයි කියලා සඳහන් කරනවා. සමහර කෙනෙක් මේ විදිහට ජීවත් වෙන්නේ මේ විදිහේ ජීවන රටාවකට යොමු වෙලා තියෙන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනය කරගන්න බැරි නිසා. ඒ දරුවන්ට අවශ්‍ය ඒ පාසලට අවශ්‍ය මිල මුදල් සපයා ගන්න බැරි නිසා. සමහර විට කෑම මේසෙට කෑම ටික අරගන්න විදිහක් නැති නිසා. ඒකින්ද මේ වගේ රැකියාවක් කරාට අපිත් මිනිස්සු.
ඒකින්ද අපිටත් මිනිස්සු විදිහට සලකන්න කියලා ප්‍රකාශයක් කරනවා. අර විදිහට යම්කිසි සේවාවක් ලබා ගන්න ගියාට ඒ සේවාව ලබා දෙන්නේ මිනිස්සෙක් කියන එක හිතන්න කියලා යම්කිසි විදිහක ආයාචනාවක් කරනවා. ඉතින් ඒක අපිට ගොඩ දෙනෙට අමතක වෙන දෙයක්. දැන් ගණිකාවක් කියන වචනේ මම පාවිච්චි කරපු ගමන් සමහර කෙනෙක්ගේ එක්තරා විදිහක හිතට අඳුරු භාවයක් මතුවෙන්න පුළුවන්. මේ නම කී පමණින් මේ පුද්ගලයා ගැන අඳුරු භාවයක් මතුවෙන්න පුළුවන්. නමුත් ඒත් එක්තරා විදිහක මිනිස්සුම තමයි. යම්කිසි හේතු කාරණා සහිතව ඒ විදිහේ වැඩ කටයුත්තක යෙදිලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ කෙනෙක් එක්ක අපිට ගනුදෙනු කරනකොට අපි මේ තැනත්තා පිළිබඳ අමුතුම වූ හැඟීමකින් තමයි ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ. අමුතුම විදිහේ බැල්මකින් තමයි ගොඩක් වෙලාවට බලන්නේ. නමුත් අනේ කෙනත් මිනිස්සෙක් බව අඳුන ගන්න පුළුවන් නම් අර සේවාවක් ලබා ගන්න යන තැනත්තට උනත් පොඩ්ඩක් මිනිස්සෙක්ගේ ස්වභාවයෙන් පොඩ්ඩක් කතා බහ කළා. මිනිස්සෙක් විදිහට ආමන්ත්‍රණය කළා ඒ සේවාව ලබාගෙන ඉන්න පුළුවන්. දැන් සාමාන්‍ය ඔය ගණිකා වෘත්තිය වේවා එහෙම නැත්නම් ඔය කාමයේ වර්ධවා හැසිරීම කියලා අපි සඳහන් කරන යම්කිසි වෙන කෙනෙක්ගේ අඹුවක් ගාවට වගේ යන ක්‍රියාවලිය වේවා. ඒ වගේ අවස්ථාවක මේ විදිහේ අපි යම්කිසි කායික අවශ්‍යතාවයක් සපුර ගන්න පාටක් අපිට පේනවා. කෙනෙක් ගිහිල්ලා අන තමුන්ගේ තියෙන කායික අවශ්‍යතාවයක් සපුරගෙන එනවා. නමුත් මේක ඇත්තටම මේ කායික අවශ්‍යතාවයක් පමණද කියන ගැටලුවක් තියෙනවා. මේ විදිහේ නන්නාඳුනන කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ විදිහේ සැනසීමක් මේ යන කෙනාට ලබා ගන්න පුළුවන්ද කියලා ගැටලුවක් තියෙනවා. ඊළඟට අපි හිතමු අර විදිහේ කාමයේ වර්ධව හැසිරෙනවා වගේ ඒ වෙන කෙනෙක්ට අයත් කියනවා වගේ ඒ වගේ කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ විදිහේ සම්බන්ධයක් තුලින් මේ කෙනාට අර කිව්ව විදිහේ සහනයක් විවේකයක් ලබා ගන්න පුළුවන්ද කියන ගැටලුව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. සාමාන්‍ය දැන් දැක්කොත් ඔන්න ගණිකාවක් ගාවට ගියොත් අන්න නන්නාඳුනන තැනැත්තෙක්. ඊළඟට අර විදිහට වෙන කෙනෙක්ගේ මිරියක් ගාවට ගියොත් අනේ එතනත් අමුතුම විදිහේ හිතේ කොනක සැඟවිච්ච හැඟීමක් තියෙනවා. මේ මම ගනුදෙනු කරන්නේ මට අයිතියක් නැති මට මේ විදිහට ලං කරගන්න හැකියාවක් නැති කෙනෙක් එක්ක. එතකොට ඒ හිතේ බර සමග හිතේ ඒ තියෙන මුල්ලේ තියෙන අපි කියන්නේ අර හිතක් හදවතක් කතා කරනවා. එහෙම නැත්නම් හදවතේ රහසක් පොඩ්ඩක් පිටිපස්සේ සැඟවිලා තියෙනවා. ඒ රහස සමග ඒ බර සමග අපිට ඒ ක්‍රියාවලිය හරහා යන්න පුළුවන්. නමුත් ඔන්න ඔය කියන බර හැම වෙලේම පහළට අදින ස්වභාවයකින් යුක්තයි. ඒ විදිහේ ක්‍රියාවක් කරනකොට අර හිත යටින් අපි හැම වෙලේම දන්නවා මේ කරන වැඩේ වැරදි බව. ඒ විදිහේ හැඟීමක් අපි තුල ගොඩක් වෙලාවට තියෙනවා. නමුත් අර හැඟීම් දැනීම නිසාමද කොහෙදෝ ඒකට යට වෙලා ගියාට මොකද? අර බැල්ම හිත කෙලවර හැම වෙලේම තියෙනවා. ඒතර ඔය වගේ කෙනෙක් ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් අර වගේ අනුන්ගේ බිරියක් ගාවට ගිහිල්ලා සැමියෙක් ගාවට ගිහිල්ලා යම්කිසි විදියක සැනසීමක් ලබා ගන්න උත්සාහ කරාට මොකද? අන්න අර හිත තුළ යම්කිසි සැඟවිච්ච ප්‍රශ්නයක් හිත තුළ යම්කිසි විදියක සැඟවිලා තියෙන බරක් මේ තැනත්තට හැම වෙලේම ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ ඉදිරිපත් වෙනකොට අන්න මේ තැනත්තා කොයි විදිහටද මේක හා ගනුදෙනු කරන්නේ කියන ගැටලුව ඒ එක එක්කෙනාට විසඳ ගන්න වෙනවා. සාමාන්‍ය ওই විදිහේ දෙයක් ගැන කියනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ කවුරු දන්නේ නැති වුණත් තමුන් බලාගෙනනේ මේ කරන වැඩේ තමුන් බලාගෙන. කවුරුත් නොදන්නා වුණාට මොකද? මිනිහෝ උඹ බලාගෙනනේ කියලා කියනවා. එතකොට මෙන්න මේ තමුන්ගේ හිතේ තියෙන මෙන්න මේ අඳුරු ගතිය, මෙන්න මේ බර ගතිය ගැන තමයි කියන්නේ. ඒතර කවුරු නොදන්නා වුණත් අන්න තම තමුන් දන්නවා මොන විදිහේ වැඩ කටයුතු කරේ. අර හිත මුල්ලක සැඟවිලා තියෙන හැඟීම කාටවත් බොරු කරන්න බෑ. එතකොට මේ විදිහේ ආස්වාදයක් හොයාගෙන යනවා. නමුත් ඇත්තටම අර හිතේ නිදහසකින්, හිතේ විවේකකින් ඒ විදිහේ ආස්වාදයක් ලබන්න හැකියාවක් නැහැ. මොකද හැම වෙලේම හිත තුල අර විදිහේ විවේකයක් නැති නිසා. ඒ විදිහේ දෙයකට නතු වෙන්න පුළුවන්, ඒ විදිහේ දෙයක් අත්විඳින්න පුළුවන් විවේකයක් නැතුව අන යම්කිසි බරකින් යුක්තව, යම්කිසි වෙහෙසකින් යුක්තව මේ විදිහේ කටයුත්තකට යෙදෙනවා. යෙදුනාට මොකද? අන්න ඒ
යම් කිසි විදිහක විඳීමක් ඒ පිළිබඳ යොමු වීමක් කරාට හැම වෙලේම මේ අතර පරතරයක් තියෙන නිසා, ඒ අතර අපහසුතාවයක් හිත තුල තියෙන නිසා. සාමාන්‍ය දැන් ওই වගේ අත්දැකීම් දිහා බැලුවාම මගේ ජීවිතේ මට තියෙන අත්දැකීම් එක ගත්තාම සමහර විට ඔන්න අර කෙනෙක් මේ විදිහේ දෙයකට යම් කිසි විදියක සලකුණු ඉදිරිපත් කරනවා. දොඩ එක්තරා කාලෙක තුර්කියේ කෙල්ලෙක් තුර්කියේ කෙල්ලෙක් හම්බෙලා කියන මොකද්ද? Facebook friends කියලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ දවස් දෙකක් තුනක් යනකොට ඔන්න ඉතින් වැට පැනගෙන එනකොට මං ගෝවා මම බැඳලා කියලා. බැඳලා මෙච්චර පොඩි වයසට කියලා ඔන්න ඔහම තමයි. ඊට පස්සේ තවත් දවස් දෙක තුනක් යනකොට බැඳලා කමක් නැහැ. අද රෑ drink and dance කියලා කියනවා. ඒතර ඒ විදිහේ ආරාධනාවක් ලැබෙනවා. ඉතින් ওই විදිහේ ආරාධනාවක් මොන හිතකින්නම් කොහොමනම් ප්‍රතික්ෂේප කරන්නද? ඉතින් ප්‍රතික්ෂේප කරන්නේ මොන වගේ දේවල් මත පදනම් වෙලාද? ඉතින් ගොඩක් වෙලාවට අන්න ඉතින් වැට පයින්නකම් ගිහිල්ලා ආපහු හැරිලා එනවා. හැරිලා එන්නේත් ඉතින් හිතේ අමාරුවෙන් තමයි. නමුත් අර හිත ඇතුළත තියෙන යම්කිසි හැඟීමක්, හිත ඇතුළත යම්කිසි කටහඬක් ඉදිරිපත් වෙනවා. නැවත නැවත මේ දේ ගැළපෙන්නේ නැහැ. මේ දේ සුදුසු නැහැ. මේ දේ අර විදිහට යම්කිසි බරක්, අර විදිහට විකෘතියක් සහිතයි කියන අදහසින් නැවත හැරිලා එනවා. වැට ගාවටම ගිහිල්ලා වැට නොපැන හැරිලා එනවා. ඉතින් හැරිලා එන ගමන් කල්පනා කරනවා මේ ඉතින් ලංකාවේ ගෑනුන්ට තමයි අගේ තේරෙන්නේ නැති, යුරෝපේ ගෑනුන්ට තේරෙනවා කියලා මොකක් හරි වෙන අන්තට්ටුවක් හරි දාගෙන ඉතින් අරක ජස්ටිෆයි කරගන්නවා. අර හිත අමාරු පොඩ්ඩක් අමතක කරගන්නවා. ඉතින් මේ විදිහේ දේවල් වල ගියාට මොකද මගේ අත්දැකීමට අනුව මට දැනලා තියෙන දේ තමයි අර ඒ වගේ දෙයක් පූර්ණ විදිහට විඳින්න, ඒ වගේ දෙයක් ආස්වාද කරන්න හිතේ එකඟතාවයක් නැත්තම්, හිතේ විවේකයක් නැත්තම්, හිතේ ඒ පිළිබඳ බෙදීමක් හැම වෙලේම තියනවා නම් අන්න අර ඒ විදිහේ දෙයක් හොයාගෙන ගියාට ඇත්තට සැනසීමක් ලබා ගන්න බෑ. සමහර විට මේ ඉන්න කෙනෙක් මේකත් එක්ක විරුද්ධ වෙන්න පුළුවන්. මොන පිස්සුද කරලා බලන්න ඕනේ ඒක තරම කියලා කියන්න පුළුවන්. අර වාත්තේ තියෙන කුරුම්බා වලට වැඩිය එහා වාත්තේ හොර කුරුම්බා පුදුම රහයි කියලා කියන්න පුළුවන්. නමුත් පරීක්ෂා කරලා බලන්න නැවත නැවත අන්න අර හිත තුල තියෙන හැඟීම මේ කියන කතාවත් එක්ක එකග වෙනවද? හිත තුල තියෙන හිතවිලි මේ කියන කතාවත් එක්ක එකග වෙනවද? නැත්නම් ආවේගයට ගිහිල්ලා වැඩේ කෙලවර වුණාට පස්සේ ෂණිකව අර අදි සුඛයක ඉඳලා අනිත් පැත්තට කඩාගෙන ගිහිල්ලා අමුතු හිතවිලි හිතට ගලාගෙන එනවද? කනගාටුවක්, වෙහෙසක් පිළිබඳ හිතවිලි හිතට ගලාගෙන එනවද කියලා තම තමන්ටම පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට මේ විදිහේ පරීක්ෂණයක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒක අමතක කරලා දාන්නත් පුළුවන්. නොදැනීම තුලින් යන ගමනකුත් තියෙනවා. නමුත් තමුන් පිළිබඳ අවධානයෙන් කෙනෙක් ඉන්නවනම්, තමුන් පිළිබඳ දැනුවත් භාවයක් කෙනෙක්ට තියෙනවා නම් එයාට හැම වෙලේම තේරෙනවා මේ දේවල් කඩාගෙන බිඳගෙන කරගෙන ගියාට මොකද සමහර වෙලාවට අන්න හිත තුල ෂණිකව අන්න පසුතැවීමක්, කනගාටුවක්, තමුන්ගේ හිත තමුන්ටම දෙස් දෙනවා කියන වගේ හැඟීමක් මතුවලා එන්න පුළුවන්. අන්න ඒකත් අවධානයෙන් දකිනවා නම් එතකොට තේරෙනවා මේ වගේ දේවල් පිටිපස්සේ එල්ල වෙලා ගියාට මොකද, මේ වගේ දේවල් ඉලක්ක කරගෙන ගියාට මොකද අන්න ඒ අදහස අපිට පූර්ණ විදිහට විඳින්න ඒ වගේ අවස්ථාවක හැකියාවක් නැහැ. හැම වෙලේම අන්න අර හිතේ කෙලවර යම්කිසි බර බවක්, වෙහෙසක් තිබෙන නිසා. ඉතින් ඒ වගේ කෙනෙක් ගැන තමයි මේ කතාව ගෙතෙන්නේ. ඒ වගේ කෙනෙක් වටේ තමයි මේ කතාව ගෙතෙන්නේ. අර විදියට කහවණු දහසකට එක රැයකට අලෙවි වෙන තැනැත්තියක්. ඉතින් මම කියලානේ පටන් ගත්තේ මේත් මිනිස්සයෝ කියලා. ඒත් මිනිස්සයෝ කියන හොඳ තව සලකුණක් මේ කතාව තුලත් තියෙනවා. මොකද ඒ සලකුණ මේ තැනැත්ති මෙහෙම කල් ගෙවුවාට මොකද පසු කලක බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණා කියලා අහන තියෙනවා. ඒතකොට මේ සෝවාන් ඵලය සාක්ෂාත් කරපු කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. ඒතර මේ විදිහේ ජීවන රටාවක් තමයි තියෙන්නේ. නමුත් බණ අහලා යම් කිසි විදියක මේ ධර්මයේ තේරුම් ගත්තා. තමුන් තුලින් ආපසු නොයන ගමනක් කියලා අපි කියන්න උත්සාහ කරපු ගමනක් ගියා. ඒතර මොකද්ද මේ ආපසු නොයන ගමන? කෙනෙක් හිතනවා මේක පාට අමුතුවෙන් පහළ වෙන එකක් කියලා. නමුත් ඇත්තටම සෝතාපන්න කිව්වහම කියනවා මෙන්න මේ ආර්ය
එතකොට මේ ප්‍රතිපදාවට හසු වෙලා තියෙනවා. එහෙම නැත්නම් වෙන විදිහක වෙන වචනෙන් කියනවා නම් ඔය අමාරුවෙන් පුරුදු කරන සිහිය ඉබේ පිහිටන සිහියක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපිත් දැනට ඉන්නේ ජල පහරේ තමයි. නමුත් අපිට පිට පයින්න පුළුවන්. මේකෙන් එළියට පයින්න පුළුවන්. මේකෙන් එළියට පයින්න විදිහේ ශක්තියක් අපිට දැනටත් ගොඩනගා ගන්න පුළුවන්. දැනටත් ඉතින් සමහර විට සති ගණන් මාස ගණන් එළියට පයින්නවනේ. ඒ විදිහේ ශක්තියක් අපිට තියෙනවා. නමුත් ටික ටික මේ ජල පහර තව වේගවත් වෙනකොට අන්න යම්කිසි ස්ථානයක් යම්කිසි අවස්ථාවක් එනවා මේ ජල පහරේ ප්‍රබලතාවය වැඩි. එතකොට මේකට හසු වෙච්ච කෙනෙක්ට නැවතත් එළියට පයින්න බැරි විදිහේ ප්‍රබලතාවයක් මේ ජල පහර තුල ගැළපිලා එනවා. අන්න එතකොට නිකන් සලකුණක් පහුණා වගේ ස්ථානයක් පහුණා වගේ අන්න ප්‍රකාශ කරනවා. මෙන්න මේ ආර්ය පුද්ගලයන් 8 දෙනාගෙන් කෙනෙක් මෙයා කියලා සඳහන් කරනවා. නමුත් ඇත්තටම ගත්තොත් දැනටත් ওই ජල පහරේ තමයි ඉන්නේ. නමුත් අර එළියට පයින්න තියෙන හැකියාව, ජල පහරේ ප්‍රබලතාවය පිළිබඳ හැකියාව තමයි මේ කියන්නේ. ඒ ප්‍රබලතාවය එන්න වැඩි වෙන්න මොකද අන්න කෙනෙක්ට තේරෙනවා දැන් නම් ඉතින් වෙන ගමනක් නැහැ. වෙන හැරීමක් නැහැ. මේ යන ගමන ඔහේ ගිහිල්ලා අන්න නිවීමටපත් වෙනවා කියලා සඳහන් කරනවා. එන්නේ නිවීමටපත් වෙන්න නියත වෙච්ච කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. අර විදියට සිහිය පුරුදු කරන නාමෙන් කියනවා නම් අමාරුවෙන් පුරුදු කරගත්ත සිහිය, අමාරුවෙන් තල්ලු කරගත්ත සිහිය අන්න තමුන්වත් ඇදගෙන ඉබේ ගලාගෙන යන සිහියක් බවට, ඉබේ පිහිටි සිහියක් බවට පත් වෙනවා. අපි හිතමු අපේ හිතට නොයෙකුත් හිතවිලි ඇදලා එනවා. රාගය එනවා, ද්වේෂය එනවා, ඔය වගේ දේවල් එනවා. එතකොට ඔය වගේ දේවල් මත පදනම් වෙලා දේවල් කරන්නත් අපිට අදහස් මතුවලා එනවා. නමුත් මෙහෙම කරගෙන යනකොට යම්කිසි වෙලාවක මේ තැනත්තගේ හිතට රාගේ නැගුණට මොකද මේක අමාරුවෙන්වත් තියාගන්න හැකියාවක් නැහැ. රාගේ නැගෙනවා, අනිත් පැත්තට ඒකත් නැති වෙලා යනවා. අර විදිහට මේ දේවල් වලට බැස ගන්න ස්වභාවය ටිකෙන් ටික නැති වෙලා ගිහිලා තියෙනවා. ඒක හිතලා කරලා ගන්න දෙයක් නෙමේ වෙනුවට අන්න මේ පුරුදු කරපු ප්‍රතිපදාව Java කැවිලා අන්තිමට මේ තැනත්තවත් ඇදගෙන යන ස්වභාවයකට. මේ හිතවිලි ආවට ඒවට බැස ගන්න උත්සාහ කරත් බසින්න බැරි ස්වභාවයකට ගැලපිලා එනවා. එතකොට මේ තැනත්තට අන්න හිත හදා ගන්න වෙනවා. මොකද්ද? දැන් නම් ඉතින් ජල පහර ප්‍රබල වැඩි. දැන් ඉතින් මට හැරෙන්න උවමනාවක් තියුණත් හැරෙන්න හැකියාවක් නැහැ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ තැනැත්තෙක්, මෙන්න මේ වගේ පුද්ගලයෙක් තමුන් කැමතිනම් මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද කරන ප්‍රකාශේ? මම තව දුරටත් නිරයට යන ස්වභාවයක් මා තුල නැහැ. මම තව දුරටත් තිරිසන් අපායට යන ස්වභාවයක් මා තුල නැහැ. මම තව දුරටත් പ്രേත අපායට, අසුර අපායකට යන ස්වභාවයක් මා තුල නැහැ. මම තව දුරටත් සතර අපායට යන ස්වභාවයක් මා තුල නැහැ කියලා અભීත වචනයක් මේ දැනත්තා ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ කියන ප්‍රකාශය මේ අනාගතය දැකලා, 이르දියෙන් දැකලා කියන දෙයක්ද? නෑ, මේ තැනත්තට තේරෙනවා මගේ හිත තුල අර විදියට ඕලාරික විදියට බැස ගැනීම තව දුරටත් නැහැ. අර විදියට රාගෙට බැස ගන්න උත්සාහ කරාට, ගෙවදින්න උත්සාහ කරාට එපමණ ගෙවදින්න, එපමණ බැස ගන්න මට හැකියාවක් නැහැ. මම මේ ජල පහරේ ප්‍රබලතාවයට හසු වෙලා ඉවරයි කියන අදහස තමයි ඔය තියෙන්නේ. එහෙම නැත්නම් අර හිත තුල තියෙන අර අපි කිව්වේ බරක් පිළිබඳ අර විදිහේ කටයුතු කරනකොට හිත තුල වෙහෙසක් තියෙනවා. හිත තුල බරක් තියෙනවා. අන්න ඒ බරට ඇහුම්කන් දෙන තත්යකට මේ තැනත්තපත් වෙලා තියෙනවා. මේ තැනතර කාමයේ වර්ධව හැසිරෙන්න ඕනනම් යෙදෙන්න අවස්ථාවක් ලැබෙනවා වෙන්න පුළුවන්. අන්නේ අවස්ථාව ලැබුණාට මොකද? අන්නේ අවස්ථාවේදී මේ තැනත්ත අර තමුන්ගේ හිතට සවන් දෙනවා. අර විදිහේ හැඟීම් දැනීම් වලට යට වෙනව වෙනුවට ඒකෙන් පිට පැනලා ඒකෙන් අත් මිදලා ඉන්න පුළුවන් ශක්තියක් තමුන්ගේ හිත තුල එනවා. නැතුව එහෙම නැතුව අර කුලප්පු වෙච්ච මද කිපිච්ච අලියෙක් වගේ ගිහිල්ලා අර ටික ඔක්කොම කඩාගෙන බින්දගෙන ගිහිල්ලා එන ස්වභාවයක් තියෙන මිනිස්සයා වුණත් ටික අර විදිහට පුරුදු කරනකොට, පුහුණු කරනකොට අන්නේ මද කිපීම ආවත් ඒක පාලනය කරගෙන ඉන්න පුළුවන් ශක්තියක් ඒත් නැත්ත තුල ඇති වෙනවා. පාලනය කරගෙන ඉන්න පුළුවන් හැකියාවක් ඒ පුද්ගලයා තුල තියෙනවා. අන්නේ හැකියාව පිළිබඳ තමයි මේ කියන්නේ. එතකොට දැනටත් යම්කිසි විදිහක අකුසල් කර්ම වෙන පැත්ත තියෙන්න පුළුවන්. නමුත් අර මහා බරපතල ඕලාරික කර්ම නැති ස්වභාවයක් තමයි මේ කියන්නේ. එතකොට මේක නිකන් එකපාරට පහළ වෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ටිකෙන් ටික ගොනු වෙවි,
ටිකෙන් ටික ජල පහරේ වේගය වැඩි වෙමින් යන ජලයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට කියනවා මෙන්න මේ සිරිමාවත් ආපහු නොහැරෙන විදිහට මේ ජල පහරට හසු වෙච්ච කෙනෙක්. අන්න manussත්වයේ නාමයත් අපිට පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන්. අපි මේ විදිහේ චරිතයක්, මේ විදිහේ ජීවන වෘත්තියක් තියෙන කෙනෙක් දිහා බලන බැල්ම පොඩ්ඩක් ප්‍රශ්නකාරී ඇත්තටම. මොකද හේතුව අනේ තැනත්ත තුළ තියෙන தත්ත්වය අපි නොදන්න නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙන සූත්‍ර දේශනාවක පුද්ගලයෝ දෙන්නෙක් ගැන කියනවා. මේ දෙන්නම අන්න පාප කර්ම සිද්ධ කරන කට්ටිය. වැරදි අපි හිතමු පන්සිල් කඩන කට්ටිය. එතකොට එහෙම කිව්වට මොකද කියනවා මේ දෙන්න මේ විදිහට දුස්සීල විදිහට වැඩ කටයුතු කරාට මොකද මේන් එක්කෙනෙක් මේ ප්‍රතිපදාව දන්නේ නැහැ. තව කෙනෙක් දන්නවා. එක්කෙනෙක් දන්නේ නැහැ තව කෙනෙක් දන්නවා. එතකොට අර නොදන්න එක හීනගාමි වෙද්දි පහළට ඇදිලා යද්දි දන්න එක ඉහළට ඇදිලා යනවා. එතකොට බාහිරයට වෙන්නේ කොහොමද? බාහිරයට වෙන්නේ මෙච්චර පාවකම් කරපු මූත් දිව්‍ය ලෝකේ ගියා කියලා කිව්වනම් මේ ධර්මයේ බොරු. නමුත් අන්න බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔය මිනිස්සු ඔහම කිව්වට ඒක අපිට නිර්ණය කරන්න බෑ. මොකද මේ පුද්ගලයාගේ ඇතුලේ ස්වභාවය අපි නොදන්න නිසා. ඒ විදිහට පුද්ගලයෝ මනින්න යන්න හොඳ නැහැ. මනින්න අවස්ථාවක් ගන්න හොඳ නැහැ. මොකද මේ පුද්ගලයෝ සමහර විට ඇතුලෙන් මේ කෙලෙස් දුරු කිරීම පිළිබඳ දැනගෙන ඉන්න පුළුවන්. තව කෙනෙක් නොදැන ඉන්න පුළුවන්. ඒක නිසා අන්න ඒ විදිහේ තීරණයකට බැස ගන්න එපා කියලා සඳහන් කරනවා. කොහෙද කියන්නේ අර සරකාණි සූත්‍රය කියන්නේ. සරකාණි හොඳ බොන මිනිස්සෙක් බීලා කාණු ගානේ වැටෙන අය වගේ කියලා අපි කියමුකෝ. එතකොට මේ ශාක්‍ය දනව්වේ ඥාතියෝ ටික සරකාණි මලහම බුදුරජාණන් වහන්සේ කියනවා සරකාණි දිව්‍ය ලෝකේ. එයා සෝවාන් වෙලා. ඊට පස්සේ ඥාතියෝ ටිකම ඇවිල්ලා කියනවා මොන පිස්සුද මේ මෙච්චර බේබද්දේ සෝවාන් වෙලා කියලා කියනවනම් මේ නගරේ සෝවාන් නොවෙච්ච කෙනෙක් ඉන්නවද කියලා. ඉතින් ওই චෝදනාව අහම තමයි ඔය කතාව කියන්නේ. එහෙම කියනවා. අන්න මෙයා මේ විදිහට කටයුතු කරාට මොකද? එයා දන්නවා මේක. එයා දැනගෙන ඉන්දියා මේක. ඒක නිසා එයා මෙන්න මේ විශේෂගාමි වුණා. ඉහළට ගමන් කරා. අර විදිහට ජලපහරට එයා වැටුණා කියලා සඳහන් කරනවා. ඒතකොට මේ විදිහේ චරිතයක් තමයි මේ කියන සිරිමාවත්. කොච්චර අපි මනින්න උත්සාහ කරත් මේ තැනැත්ති අර විදිහට සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්ත කෙනෙක්. ඒතකොට කියනවා මෙන්න මේ විදිහට ධර්මයට යොමු වුණාට පස්සේ මේ විදිහට යම් කිසි ශක්තියක් Taman තුල ගොනු කරගත්තට පස්සේ මේ තැනැත්ති යන්න ඒ සංඝයා වහන්සේලාට නිතිපතා දානයක් පූජා කරන්න අවස්ථාවක් උදා කරගත්තා. නිතිපතා දන් දෙන්න සලාක බතක් වගේ දෙයක් ඉල්ලගත්තා. එතකොට අට්ටික බතක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සංඝයා වහන්සේලා 8 දෙනෙක්ට හැමදාම දවස ගානේ දන් දෙනවා. දවල් දානේ වෙන්නේ නැති. ඉතින් අන්න ඒ විදිහට දානයක් නිතිපතා කරනවා. ඉතින් මේ දානෙට වඩින ස්වාමින් වහන්සේලා 8 දෙනාට මේ තැනැත්ති තමුන්ගේ සේවක සේවිකාවන් සමග ඇවිල්ලා බොහෝම ඉහළ විදිහට ආහාරයෙන් සලකලා ඊළඟට උපස්ථාන කටයුතු කළා. ඒ විදිහට සංඝයාට දන් දෙනවා. ඉතින් ඕක දිනපතා වෙනවා. කොහොම හරි දවසක මෙන්න මේ දානේ වළඳපු හාමුදුරු ටිකක් අන්න දුර ගමනක් යනවා. එතකොට දානේ වළඳලා අන්න පිටත් වෙලා කොහේ හරි දුර ගමනක් යනවා. එතකොට දුර ගමනක් ගියාම ඊට පස්සේ අපි හිතමුකෝ වෙන කොහේ හරි ආරණ්‍යයකට වෙන කොහේ හරි ස්ථානයකට නේ යන්නේ නැත්තේ. ඉතින් එහෙම ගියාට පස්සේ මේ ආපු ආගන්තුක හාමුදුරු ටිකගෙන් අර විහාරේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා ටික මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? කොහොමද කෑම කියලා තමයි අහන්නේ. කන්න බොන්න හම්බුණාද කියලා තමයි අහන්නේ. මේ විදිහට දුරකින් ආපු පිරිසක් පිළිබඳ ආමන්ත්‍රණයක් තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වුණත් තමුන් ගාවට කෙනෙක් අහම ඒ සුහද කතාවක් සිද්ධ කරලා තියෙනවා. කොහොමද තොරතුරු ආවා ගියා කොහොමද ගමන් පහසුව ලැබුණාද කියලා අහලා තියෙනවා. ඒතර අපි එහෙම දෙයක් හිතන්නේවත් නෑ. අපි හිතන්නේ බුදුහාමුදුරුවෝ මෙහෙම කතා කරන කෙනෙක් නෙමෙයි කියලා. නමුත් අපිට අමතක වෙන දෙයක්. අන්න කෙනෙක් එක්ක කතා බහකට යමු වෙනකොට අන්න ස්මෝල් ටෝක් කියලා අපි කියන්නේ. පොඩ්ඩක් නිකන් ආගිය තොරතුරු. ලොකුවට නෙමෙයි. පැය ගණනක් ආගිය තොරතුරු නෙමෙයි. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් කතා බහක් කරනවා.
ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පිරිතත් අර ආපු හාමුදුරුවන්ගෙන් අහනවා කොහොමද ගමන් තොරතුරු කොහොමද කන්න බොන්න ලැබුණද කොහොමද කෑම කියලා තමයි අහන්නේ. එතකොට මේ හාමුදුරුවෝ ටික කියනවා අති විශිෂ්ටයි. කෑම නම් අති විශිෂ්ටයි. ඒ මදිවට කෑම විතරක් නම් තව මදෑ. ඒ දානේ පූජා කරපු සිරිමාවත් අති විශිෂ්ටයි. බොහොම රූප සම්පත්තියක් තියෙන කාන්තාවක් තමයි මේ කියලා සඳහන් කරනවා. කෑමත් විශිෂ්ටයි, දායිකාවත් විශිෂ්ටයි කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම කිව්වට පස්සේ අර පිරිසේ ඉන්නවා හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුවන්ට ඇහෙනවා මේ කියපු කතාව. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මේ කරපු වර්ණාවේ හැටියට නම් ලේසි පහසු කාන්තාවක් වෙන්න බෑ කියලා. ඉතින් මොකද කරන්නේ? එදා හවසම අර දුර බැහැර ආරණ්‍ය ඉඳලා පිටත් වෙලා දැන් අර පිරිස ආපු ගමනේ ප්‍රතිවිරුද්ධ ගමනක් එනවා. කඩාගෙන බිඳගෙන ඉක්මනට කොහොම හරි එනවා පහුවදා දානෙට යන්න. එතකොට දැන් මේ රජගහනුවර වෙළුවනාරාමේ දිහාවට තමයි මේ එනවා ඇත්තේ. ඉතින් පහුවදා දානෙට යන්න කොහොම හරි ඇවිල්ලා අන්තිමට අන්නේ දානෙට ඒ ගන්න පුළුවන් වෙලාවට කොහොම හරි ආරාමෙට පැමිණෙනවා. ඒතර ඔන්න ඔය විදිහේ සිදුවීමක් තමයි මේකට මුල් වෙන්නේ. ඉතින් මේ සිදුවීම ගත්තාත් අපි බැලුවොත් දැන් මෙතනත් මේ කට්ටියත් ඉතින් මිනිස්සුયો තමයි. දැන් අපි හිතනවා මේ කතා බහ සුදුසු නෑ. මේ කරපු වැඩේ සුදුසු නෑ කියලා. නමුත් ඇත්තටම මේත් මිනිස්සුયો තමයි. සිවුරක් පොරවගත්ත පමණින් කෙස් බාගත්ත පමණින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ඒක ටිකක් උග්‍ර වෙලා එනවා. ඇත්තම කිව්වොත්. ඔය මොකද කකා බිබී ඉන්නකම් ඔය විදියට ගෙවල් වලට වෙලා ෂේප්මන්ට් එකේ ඉන්නකම් මේ ප්‍රශ්නේ නිවැරදිව ඉස්මතු වෙන්නේ නැහැ සමහර වෙලාවට. කාලා බීලා ෂේප් එකේ ඉන්නවා. නමුත් මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්ත තමන් අන්න යකෙක් වගේ ස්වභාවයක් තමුන් තුලින් මතුවලා එන්න පුළුවන්. අන්න නිවැරදි ප්‍රශ්නෙට මුහුණ දුන්නා. එහෙම නැත්නම් මම කියනවා මේ විදියට. මොකද්ද මායයත් එක්ක ඇග්‍රීමන්ට් එකක් වෙනුවට මායයත් එක්ක සටනකට බැසගත්තා. ඉතින් සටනෙන් පරාද වෙන කට්ටිය ඉන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් අන්න අර විදිහේ මිනිස්සුම තමයි. අඩුපාඩු තව තව වැඩි වැඩියෙන් ඉස්මතු වෙලා එනවා. මොකද හේතුව අන්න තුවාලයක් පෑරුවා වගේ ස්වභාවයක් මතුවලා එන නිසා. එහෙම නැතුව කාලා බීලා පොඩ්ඩක් ජොලි කරලා ඉන්නකොට ඇත්තටම ওই ප්‍රශ්නේ පොඩ්ඩක් නිකන් අද නෙමෙයි හෙට කියලා කල් දා ගන්න පුළුවන් හැකියාවක් එනවනේ. නමුත් අන්න මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න තියෙනේ ඔක්කොම ඇවිස්සලා එනවා. ඉතින් කෙනෙක් කියනවා හාමුදුරුවනේ ඔහොම හාමුදුරුවරුන්ට තරහ ගන්න හොඳද කියලා අහනවා. ඉතින් හාමුදුරුවරු තරහ ගන්න නැතුව කවුරු නම් තරහ ගන්නද අප්පා මං කියන්නේ. හාමුදුරුවරුන්ට තරහ යන්නේ නැතුව කාට නම් තරහ යන්නද? ඉතින් අන්න වැඩේට බැසගත්තට පස්සේ තමයි තරහ යන එක බලා ගන්න පුළුවන්. අනිත් තියෙන අඩුපාඩු ටික බලා ගන්න පුළුවන්. ඒවා කොයි විදිහටද ඉස්මතු වෙලා ඒ අඩුපාඩු විදිහට එන්නේ කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ වැඩකට බැසගත්ත කෙනෙක්ට ඇත්තටම පොඩි ඉතින් වෙහෙසක් පීඩාවක් තියෙනවා. ඒ වෙහෙස පීඩාව නිතර නිතර ආර තුවාලයක් ඉද්දෙනවා වගේ පීඩාවක් ඇති කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක විඳ දරාගෙන යන්න ඕනේ. ඉතින් වැඩප්පලක් කරන්න ගියාම තමයි ඕක හොඳටම තේරෙන්නේ. දැන් පහුගිය දවසක මොකද්ද වැඩක් කරන්න ගිහිල්ලා ඔන්න දැන් අපි හිතමු දරාත්තක් කපන්න යනවා. දරාත්තක් කපන්න ගිහිල්ලා ඔන්න දැන් පොරවත් අරගත්තා. පොරවත් අරගෙන මං කපන්නම් කියලා බෑ මං කන්නම් කියලා ගියා. ගිහිල්ලා ඊට පස්සේ දැන් දරාත්ත ගාවට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඌඩැල්ල ගලවනවා. ඊට පස්සේ මං දැන් ගත්තන කපන්න නැත්තම් නිකන් ඉන්න කියලා. ඊට පස්සේ ඔන්න හිත්‍රි දිලා ඉතින් පස්සේ කියනවා ඌඩැල්ල එක ගලවන්න දෙන්නේ මේ කට්ටිය මේ වැඩ කරන්න බෑ පුදුම තරහ යවන්නේ මේක කියලා. බෑ ඒ වෙලාවට බෑ ඒක කරන්න. පස්සේ වැඩේ ඉවර වෙලා පුළුවන් ඌඩැල්ල ගලවන්න. මොකද ගත්තා නම් ඒ වෙලාවට වැඩේ කෙරෙන්න ඕන. එහෙම නැත්තම් ඉතින් අපහසුයි අමාරුයි. මේ විදිහට පොඩ්ඩයි ඉතින් පොඩි නිකන් එහෙම මේ පිටපොට පැනීමක් එනවා. ඉතින් පැන්නට පස්සේ ඉතින් ආපහු ගිහලා අන තරහද කියලා ඉතින් පොඩ්ඩක් අහලා බලනවා. තරහ නෑ නේද කියලා අහලා බලනවා. ඉතින් ඒ විදිහේ පොඩ්ඩක් ෂේප්මන්ට් එකක් දාගන්න වෙනවා. ඉතින් ඕවා තමයි නමරුමරු ප්‍රශ්න. නැත්තම් දැන් මේ අහගෙන ඉන්න පිරිසට හිතෙන්න පුළුවන්. යකෝ මේ වගේ දෙයකට මෙච්චර තරහ ගන්න ඕනේද? මේ වගේ දෙයකට මෙච්චර මේ විදිහට ක්‍රියා කරන්න ඕනේද? ඕනේ නෑ තමයි ওই පැත්තෙන් ඉඳලා බැලුවාම. නමුත් මේ පැත්තෙන් ඉඳලා බැලුවාම අපි කියනවා ඕනෙමයි කියලා. ඒ විදිහේ අවස්ථාවකදී ඒ ක්‍රියාව වෙන්න ඕනේ. පොරව අරගෙන කුඩැල්ල ගලව ඉන්න බෑ. පොරව ගත්තා නම් අන්න වැඩේ කෙරෙන්න ඕනේ. ඉතින් ඔහොම දේවල් තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි මෙන්න මේ අපේ මේ කතාවට
ඉදිරිපත් වෙලා තියෙන හාමුදුරුවෝ පිරිසත් ඇත්තටම මිනිස්සයෝ කියලා අඳුනගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. මනුස්ස ස්වභාවයක් ඒගොල්ලෝ තුලත් තියෙනවා කියන අවස්ථාවක් ලැබෙනවා. ඉතින් කෙනෙක් හිතනවා නම් මේ විදියට මිනිස්සයෝ නෙමෙයි කියලා ඒක ඇත්තටම ප්‍රශ්නයක්. මේ කවුරුත් මිනිස්සයෝ තමයි. කවුරුත් ඔය දන්න පුරුදු විදියට ඔය මාමේ ඇපිලා ඉන්න විදියට හුස්ම වැටෙන ඒ විදියට ආහාර පාන ගන්න ඒ විදියට කටයුතු කරන මිනිස්සු. ඉතින් ඒ දේ අපිට තේරුම් ගන්න බැරි නම් කොහොමද අපි කටයුතු කරන්නේ? දැන් මට මතකයි ඉස්සර දවසක ඔන්න මේ ගියා කොහෙද සතිපාසල වැඩසටහනක් කරන්න රත්නපුරේ ගියාට පස්සේ ඔන්න දැන් පැය දෙකක් විතර ගිහිල්ලා ඒ පොඩි වතු ඉස්කෝලයක් වගේ එකක්. එතකොට එතන බොහෝම ඒ ළමයි ටික බොහෝම කැමැත්තෙන් සූදානම් වෙලා හින්දියා. ඊට පස්සේ ගිහිල්ලා ඉතින් ওই වාහනෙන් බහැලා මං ඇහුවා වොෂ්රූම් එකක්. දැන් වොෂ්රූම් එකක් කිව්වට පස්සේ බලනවා උඩ බිම බලනවා. හරියට නිකන් මේ නිකන් කන්නේ බොන්නේ නැති මල පහ කරන්නේ නැති අමුතු ලෝකෙකින් ආපු සතෙක් දිහා බලනවා වගේ බලනවා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් වොෂ්රූම් එක හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ වතුර ටිකකුත් ඉල්ලගෙන බීලා තමයි වැඩසටහනට ගියේ. එහෙම නැතුව ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒතර ඒ දේ තේරෙන්නේ නැහැ. හිතනවා මොනවා හරි මේ යන්ත්‍ර සූත්‍ර වගේ කට්ටිය ආසියුරු පෙරෙව්වට පස්සේ තට්ටේ ගෑවට පස්සේ මේ අපිට එදිනෙදා තියෙන ප්‍රශ්න නැතු ඇති කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම මේත් මිනිස්සු. ඒතකොට ඒ මිනිස්සුන්ටත් අර සාමාන්‍ය එදිනෙදා යැපීම සිද්ධ කරන්න වෙනවා. දැන් කෙනෙක් කාන සමහර වෙලාවට මොකද පරක්කු විනාඩි 5ක් බරක් වුණා. ඉතින් කියනවා රෙන්න ගියා টয়ලට් එකට ගියා. ඒකින්ද තමයි පරක්කු උනේ කියලා කියනවා. ඉතින් ඒක කිව්වහම පොඩ්ඩක් හිත අමාරු ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ඒ සාමාන්‍ය ශාරීරික අවශ්‍යතා තියෙනවානේ. කවුරුත් මිනිස්සුයෝනේ. ඒතකොට ඒ වගේ වෙලාවට ඉතින් පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. ඇයි මොකද්ද හේතුව? මොකද්ද අවශ්‍යතාවය? මොනවද කෙරෙන්න ඕනේ කියලා විමසලා බලන්න ඕනේ. ඒ විදිහේ මිනිස්සෙක් එක්ක ගනුදෙනු කරනවා කියන හැඟීම අපිට ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට ගොඩක් වෙලාවට පැටලිලි සහගත ස්වභාවයක් තමයි ඇති වෙන්නේ. ඉතින් මේ කතාව කියන හාමුදුරුවෝ පිරිසත් කියනවා අන්න කෑමත් හොඳයි, දායිකාවත් බොහොම පෙනුම කියන කෙනෙක්. ඒක අහපු අනිත් හාමුදුරුවෝ තමයි ඉතින් ලොකුම අමාරුවේ වැටෙන්නේ. ඒ හාමුදුරුවෝ ගිහිල්ලා අන්න ඉතින් ප්‍රයක් ගෙවාගෙන කොහොම හරි බොහොම වෙහෙසක් දරාගෙන ගිහිල්ලා ඒ පහුවදා දානෙට යන විදිහට වැඩ කටයුතු කරගන්නවා. ඉතින් පහුවදා දානේ කතාව අපි තව දවසකට තියාගමු. ඒක ටිකක් ඉදිරියට තියාගමු. නමුත් මේ විදිහේ අමුතු විදිහක කෙලෙසයකට නතු වෙලා අමුතු විදිහේ අර අදහසකට බැසගෙන හරියට නිකන් අර මද කිපුණු ඇතෙක් වගේ ස්වභාවයක් මේ හාමුදුරුවෝ තුල මතුවලා එනවා. ඉතින් මේ මද කිපීම තුලින් තමයි මෙච්චර මේ දුර කතර ගෙවාගෙන මේ ගමනක් යන්නේ. අර විදිහේ අමුතුම විදිහේ ආවේශ වීමකට එළඹ ගැනීමකට යෙදිලා තමයි මේ ගමනේ දෙන්නේ. ඉතින් ඒ විදිහේ ගමනක ප්‍රතිඵලයක් විදිහට අනාමුතු ධර්ම කතාවක් ගැතිලා එනවා. කොහොම හරි ඉතින් මේ හාමුදුරන්ගේ ඒ පැත්තක් මෙතෙන්දි පේනවා. අර විදිහට කෙලෙස්කට නතු වෙලා ඒකට වැදගෙන අන්න වැට පැනගෙන යන ගමනක් මෙතෙන්දි මතුවලා එනවා. ඉතින් මේ අපි අද ඉදිරියෙන් තියාගත ගාථා දෙකත් මෙන්න මේ සූත්‍ර දේශනාවේ තව ඉස්සරහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ගාථාවක් තමයි. ඉතින් අපි අද බලමු මේ ගාථාවේ තියෙන අදහස මොකක්ද කියලා. තව ගාථා කිහිපයක් තියෙනවා මේ සූත්‍රේ. ඒතර පහුගිය දවසක බණක් කියන්න ගිහිල්ලා ඔක්කොම කියලා ඉවර වෙලා බැලුවම අන්තිමට අර ඉදිරියෙන් තියපු ගාථාව ගැන මුකුත් කියලා නැහැ. ඉදිරියෙන් තියපු ගාථාව පිළිබඳ මුකුත්ම විස්තරයක් කියලා නැහැ. හොඳ වෙලාවට ඉතින් අහපු කට්ටිය ඉතින් වැඩි අහපු නැති හින්දා හොඳයි. නැත්තම් කෙනෙක් ඉදිරිපත් වෙලා අහන්න තුන දැන් ඔබ වහන්සේ පටන් ගත්තේ මේ ගාථාවෙන්. දැන් මුකුත් ඒක ගැන කිව්වේ නෑනේ. මොකද්ද ඔය කියපු බණට සම්බන්ධ කියලා අහන්න ඉඩක් තියුණා. හොඳ වෙලාවට අහපු කට්ටිය එච්චරම අවධානයකින් අහලා නැති හින්දා කොහෙද යන්තම් බේරිලා එන්න පුළුවන් වුණා. දැන් අදත් ඒ ප්‍රශ්න වෙන හින්දා මම පොඩ්ඩක් මේ ගාථාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඉතින් ඒකෙදී සඳහන් වෙන්නේ මොකද්ද? චරං වා යදිවා තිට්ටං නිසින්නෝ උදවාසයන් සමිජේති පසාරේසි ඒසා කායස්ස ඉංජනා අට්ටිනහාරු සංයුත්තෝ තච්ච මන්සාවලේපනෝ
චවියා කායෝ පටිච්චන්නෝ යතා භූතං නදිස්සති. ඔන්න ඔය විදිහට තමයි ඔය ගාථා දෙක සඳහන් වෙන්නේ. ඉතින් ඔය ගාථා දෙක අපිට පාලිය කියපු විදිහට තේරුම් නැති වුණත් ඒකට පහසුවක් විදිහට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සිංහලට නගලා තියෙනවා. බොහොම ලස්සනට සිංහලට නගලා තියෙනවා. ඉතින් ඒ සිංහලට නගපු කොටසත් අපි තියාගත්තොත් එතකොට අපිට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. කියනවා ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඇවිදිනේ සිටිනේ හිඳිනේ හෝ වැතිරුනේ හැකිලුම් දිගැරුම් අනේ කයක සෙලවුම් පමනේ ඇට නහරින් බැඳුණු සම්මසින් පිළියම්මුණු කය සිවියෙන් වැසුණු ඇති හැටි ලෙසකි සංගවනු කියලා තමයි කියන්නේ. ඒතර ඔය අදහස තමයි ඔය පාලි කොටසේ තියෙන්නේ. චරං වා යදිවා තිට්ටං නිසින්නෝ උදවාසය. මේ ගමන් කරනවා, ඇවිදිනවා, හිටගෙන ඉන්නවා, හිඳිනවා, වැතිරෙනවා. ඔන්න ඔය වගේ චර්යාවක්, ඔය වගේ ස්වභාවයක් අපි හැමතැන තුළම තියෙනවා. ඊට පස්සේ මේ කය හැකිලෙනවා, දිග හැරෙනවා. සම්මිජේති පසාරේති ඒසා කායසින්ජන. මෙන්න මේ සියල්ලම මේ කායක සෙලවුම්. මේ කායක චරණ තමයි මේ තියෙන දේවල්. ඊට පස්සේ කියනවා ඇට නහරින් බැඳුණු සම්මසින් පිළියම්මුණු. මේක අස්ථි වලින් නහර වලින් බැඳලා තියෙනවා. ඊළඟට මේක පුරවලා තියෙනවා සම්මසින්. කය සිවියෙන් වැසුණු ඇති හැටි ලෙසකි සංගවුණු. මෙන්න මේ සමෙන් වහලා ගත්තට පස්සේ මේක බොහොම ස්ථිරාකාරයකින් මේක බොහොම නියමාකාරයකින් අපිට පෙනී සිටිනවා. මේකේ තියෙන යථා අර්ථය අපිට පෙනෙන්නේ නැහැ. යථා භූතං නදිස්සති. මේකේ නියම ස්වභාවය අපිට පෙනෙන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි ගාථා දෙකෙන් කියන්නේ. එතකොට දැන් බලන්න අර සිරිමා වගේ කයත් මේ විදිහට ඇට නහරින් බැඳිලා සම්මාසින් පිළියම් කළා බොහොම ලස්සනට හැමෙන් වැටුණාට පස්සේ ඒක ගැන නිකන් දැකලත් නෙමෙයි. ඒ වෙනුවට නිකන් අර විස්තරේ අහපු පමණින් ඒ වර්ණනාව අහපු පමණින් අච්චර දුරක් ගෙවාගෙන යන්න හිතෙන මට්ටමට අන්න වර්ණනාවක් එක. එතකොට අර වින්ඩෝ ප්‍රොස්ටිටියුට් කෙනෙක් වුණත් අර විදියට බොහොම ලස්සනට සැරසිලා අර විදිහේ වීදුරු කාමරයක් තුල ඉඳලා වීදුරුවට පොඩ්ඩක් තට්ටු කරනකොට අනාමුතු විදිහේ හැඟීමකින් මේ ඇඟ වෙවුලලා පෙලිලා යනවා. එතකොට ඔන්න ඔය වගේ දෙයක් ගැන තමයි කියන්නේ. මෙන්න මේ කය මේ විදියට බොහොම ලස්සනට පිළියම් වෙලා සමකින් වැහිලා තියෙනවා. නමුත් මේකේ යථා ස්වභාවය නියමාකාරය අපිට පේන්නේ නැහැ. ඊළඟට අපිට හැම වෙලේම පේනවා මේක මේ විදියට යනවා එනවා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නවා, හිටගෙන ඉන්නවා, බුදියගෙන ඉන්නවා. මේ විදියට හැකුළුම් දිගෑරුම් මේ කයේ තියෙනවා. ඒතකොට මේකත් අපිට නිවැරදි ආකාරය මේකෙත් හරි ස්වරූපේ අපිට පේන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට දැන් අපි ගත්තොත් දැන් අපි මේ කරන වැඩේ මේ පුහුණුව දැන් මම අද උදේ මූලික උපදෙස් දෙන්න දීලා කිව්වා නිකන් ඔහෙ ඇවිදින් නිකන් ඔහෙ වාඩි වෙලා ඉන්න ඊට පස්සේ එදිනෙදා වැඩ නිකන් ඔහෙ කරන ගමන් පොඩ්ඩක් සිහියක් පිහිටවගෙන බලන්න පොඩ්ඩක් අවධානයක් පිහිටවගෙන බලන්න මොනවද දැනෙන්නේ කියලා බලන්න. ඔහොමනේ අපි මේ වැඩේ පටන් ගත්තේ. එතකොට අන්න අපි උත්සාහ කරනවා යථා භූතං නදිස්සති වෙනුවට මෙන්න මේ නියම ආකාරය දකින්න උත්සාහ කරනවා. මොකද අර ස්ථිර විදිහට බැලුවහම අපිට අර්චටම කෙනෙක් ඇවිදිනවා, කෙනෙක්ගේ කය චලනය වෙනවා, මේ විදිහේ ස්වභාවයක් තියෙනවා, මම ඇවිදිනවා කියලානේ වාර්තා ගොඩක් ඒවා පටන් ගන්න. නමුත් ටික යනකොට නිවැරදි දිහාවට ගියොත් ඒ මම කරනවා කියන කෑල්ල වෙනුවට කෙරෙනවා කියන ස්වභාවයක් ටික අඳුන ගන්න පුළුවන්. මේක මට ඕනේ විදිහටද වෙන්නේ නැත්නම් මේ කෙරෙන දෙයක් මම මගේ කරගන්නවද? දැන් අලුත්ම විද්‍යාත්මක පරීක්ෂණයකට අනුව ඒගොල්ලෝ කියනවා මොකද්ද? මේ හිතවිලි කියන ඒවා තියෙනවනේ. හිතවිලි කියන ඒවා පහළ වෙන්න සුළු මොහොතකට කලින් තමයි තීරණය ගෙනෙන්නේ. තීරණය අරගෙන තමයි හිතවිලි ටික පහළ වෙන්නේ. එතකොට මේ හිතවිලිකෙන් කරන්නේ තීරණ ගන්නව නෙමෙයි, ඒ වෙනුවට ගත්ත තීරණයක් සාධාරණීකරණය කරනවා. එතකොට මම මේ තීරණ ගන්නවා මං හිතලා තමයි තීරණ ගත්තේ කියලා කට්ටිය හිතාගෙන ඉන්නවා. නමුත් අන්තිමට ගිහිල්ලා බැලුවොත් අන තීරණේ අරගෙන ඉවර වෙලා හිතවිලි වලින් ඒක සාධාරණීකරණය කරනවා. ඉතින් අලුත්ම විද්‍යාත්මක පරීක්ෂණ. එතකොට ඉතින් බොරු කරන්න බෑනේ ඒගොල්ලෝ කරන ඒවා. තව මාසයක් විතර යනකම් ඕක තමයි යථාම ඇත්ත කියලා කියයි. ඉතින් කොහොම හරි ඉතින් අපිට මේ කියන බණට ගැලපෙන හින්දා අපි ඉතින් ඒක ඉදිරියෙන් තියනවා. එතකොට අන්න තීරණයක් අරගෙන ඉවර වෙලා
ඊට පස්සේ හිතලා කල්පනා කරලා ඒක ජස්ටිෆයි කරනවා. ඒක සාධාරණීකරණය කරනවා. ඒතර මම තීරණය කරා කියලා තමයි කියන්නේ. කෙනෙක් කියනවා මම මේ හොම හිතලා බොහෝම මහන්සිලා බොහෝම අමාරුවෙන් තමයි මේ තත්ත්වයට ආවේ. මේ මම රැස් කරගෙන තියෙන වස්තු සම්භාර මගේ ජීවන වෘත්තිය මේ පේනව නේද? මේවා මම බොහොම වෙහෙසිලා රැකගත්ත දේවල්. ඉතින් ඔහොම කියන කට්ටිය අතරේ අන්න අපි උත්සාහ කරනවා කොහොමද මේකේ ස්වභාවය? මේ නියම ආකාරය මොකද්ද කියලා නැවත නැවත බලමින් ඇවිදින්න, හිඳින්න, හිටගෙන ඉන්න, වාඩි වෙලා ඉන්න, නිදියගෙන ඉන්න ওই විදිහට උත්සාහ කරනවා. ඊට පස්සේ අතපය දිගෑරනකොට අර මං කිව්ව වැසිකිළියක ගිහිල්ලා හරි කමක් නැහැ වාඩි වෙලා ඉන්න වෙලාවට පොඩ්ඩක් බලන්න කියලා. අන්න ඒ වෙලාවට අතපය හකුලනකොට ඒ කටයුතු කරනකොට මොනවද දැනෙන්නේ කොහොමද දැනෙන්නේ කියලා තමුම්ම අවධානයකින් බලාගෙන ඉන්නවා. මේකේ නියමාකාරය මොකක්ද කියන එක බලාගෙන ඉන්නවා. නැවත නැවත තමුන් දිහාම අමුතු විදිහේ බැල්මක් පිට කෙනෙක් දිහා බලනවා වගේ බැල්මක් නොදන්නා දෙයක් දිහා බලනවා වගේ බැල්මක් එල්ල කරනවා. එහෙම බලන්න ඒ විදිහට එල්ල කරන්න අන්න මොකද වෙන්නේ? මේකේ යථා ආකාරය ටිකෙන් ටික පේන්න ගන්නවා. අර විදිහට මම හිතලා තීරණ ගන්නවද නැත්නම් තීරණ අරන් හිතනවද කියන එක ටික ටික පේන්න පුළුවන්. මේ හිතවිලි දසදහස් ගණනක් ඇති වෙවි නැති වෙවි යනවා. කියනවා දවසකට සිතුවිලි 70000ක් ඇති වෙනවා. නැති වෙනවා. එතකොට 70000 පිළිබඳවම හිතන්න කල්පනා කරන්න ගියොත් වැඩ කටයුතු කරන්න ගියොත් දවසකට ඉවර කරන්න බෑ. ඉතින් 12 වෙනකන් ඉඳලා එක එක ඒවා ටයිප් කර ඉඳියත් ඉවර කරන්න බෑ. ඉවරයක් නැතුවම නින්දට වැටෙන්න වෙනවා. මොකද හේතුව අච්චරට හිතවිලි එන නිසා. ඉතින් ඒ හිතවිලි ආපු වෙලාවට පොඩ්ඩක් ඉන්න හිතවිල්ල පොඩ්ඩක් එහාට වෙලා ඉන්න කියලා අපිට කියන්න පුළුවන්ද? අර විදිහේ නිරීක්ෂණයක් කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් එයාපෝට් එකකට ගියාම අර කඩාගෙන බින්දගෙන එන කට්ටියට කියනවා අර ඉරක් තියනවනේ. ඉරෙන් පිටිපස්සට ගිහිල්ලින් කියලා කියනවා. අර එන වේගය සම්පූර්ණ කඩනවා. රාපු පිටින් බාර ගන්න වෙනවනේ පොඩ්ඩක් කියනවා අර ලයින් එකෙන් පිටිපස්සට වෙලා ඉන්න. ඒකේ පිටිපස්සේ විනාඩි 15ක් විතර තියෙනකොට අර කුලප්පුව නැහැ. අන්න ඒ වගේ ඔය හිතට එන යෝජනත් ඔය හැංගීම් දැනීමුත් පොඩ්ඩක් අර වේටින් ලිස්ට් එකේ පිටිපස්සෙන් තියලා බලන්න. එතකොට අන්න සමහර විට විනාඩි 15ක් දවසක් දෙකක් තුනක් යනකොට අර කියපු තරම් බොහෝම වටිනා දැම්ම ක්‍රියාත්මක කරන්න ඕනේ ලේ පිට කපන්න ඕනේ කියපු ඒවා සමහර විට මතකත් නැහැ. එහෙම මතක තියාගන්නවත් වටිනාකමක් තියලා නැහැ. නමුත් අපි ඒ වෙලාවේ ක්‍රියාත්මක කරන්න ගියොත් ඉතින් අර රෑ 12 වෙනකන් ඉඳලා එක එක ඒවා ලියලිය ඉඳියත් ටයිප් කර ඉඳියත් කරලා ඉවර කරන්න නම් බැරි වෙයි. ඒ පාමනකට හිතවිලි එනවා. ඒ පාමනකට මේ යම්කිසි අපි නොදන්නා ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී හරි ලස්සනට කියනවා මොකද්ද මේක මේ කයක සෙලවිලි පමණයි. මේ විතර ඇවිදිනවා හිටගෙන ඉන්නවා වාඩි වෙනවා නිබුද්ධියනවා. ඊට පස්සේ මේ විදිහට එක එක හැකිලුම් දිගැරුම් තියෙනවා. මේවා නිකන් මේ කයක සෙලවිලි. මේකේ නියම ආකාරය අපි දන්නේ නැහැ. අනේ නියම ආකාරය බලන්න ඕනේ ප්‍රතිපදාව තමයි මේ පුරාගෙන යන්නේ. මේ විදිහට තමුන් දිහාම නැවත අනුන් දිහා බලනා වගේ බැල්මක් මගේ නෙමේ වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බලනා වගේ බැල්මක් නැවත එල්ල කරනවා. එහෙම නැවත එල්ල කරන්න මොකද වෙන්නේ? අන්න නියම ආකාරය ටික ටික පේන්න ගන්නවා. අර විදිහට මම හිතනවා කියලා කිව්වට මේවා හිතෙන හිතවිලි තමයි වැඩි හරියක් තියෙන්නේ. මම අහනවා කියලා කිව්වට මේ ඇහෙන ශබ්ද තමයි වැඩියක් තියෙන්නේ. මම බලනවා කියලා කිව්වට පෙනෙන ශබ්ද තමයි වැඩියක් තියෙන්නේ. ඒතකොට ඒවට අපිට වගකීමක් නැහැ. අපි කරන දේවල් වලට වැඩිය කෙරෙන දේවල් තමයි තියෙන්නේ. දැන් මේ එක එක්කෙනා මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය තම තමන්ගේ ජීවිත දිහා පොඩ්ඩක් හැරිලා බැලුවොත් මම මේ අද ඉන්න තත්ත්වය ගැන හැරිලා බැලුවොත් මේවා ප්ලෑන් කරලා කරපු ඒවද කියලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න හිතාගෙන ඉඳි අධ්‍යාපන ඉලක්කද ඔය හම්බෙලා තියෙන්නේ. හිතාගෙන ඉඳිය ප්‍රිය කට්ටියද ඔය හම්බෙලා ඉන්නේ. හිතාගෙන ඉඳිය රැකියාද ඔය හම්බෙලා තියෙන්නේ කියලා බැලුවොත් අන්න නැහැ. ඒ වෙනුවට කලා කියලා හිතාගෙන ඉඳියට මොකද කෙරිච්ච හරියක් තමයි වැඩි තියෙන්නේ. මම දන්නේ මගේ ජීවිතේ නම් එහෙම තියෙන්නේ. මගේ ජීවිතේ මම කවදාවත් මෙහෙම බණක් කියන්න අදහසක් කල්පනාවක් සැලසුමක් තිබිලා නැහැ.
සම්පූර්ණ වෙන ගමනක ගිහිල්ලා තියෙන. වෙන ගමනක ගිහිල්ලා අන්න යම් කිසි අවස්ථාවක යම් කිසි සිදුවීම් ජාලාවක් එක්ක ඔන්න හිතා ගන්න බැරි දිහාවකට හැරවිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් හැරවිලා ඇවිල්ලා බලනකොට තේරෙනවා අර හැරුණට වැඩිය නිකන් හැරිලා වගේ. කවුරු හරි හැරෙව්වා වගේ. ඒ විදිහේ ගමනක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට හැම කෙනාම මේ විදිහේ ගමනක යන කට්ටිය අපි මේ මං කරා මට ඕන දිහාවට තමයි මම ගියේ කියලා දාගන්නේ නැතුව පොඩ්ඩක් බැලුවොත් ඇත්තටම මේ වෙච්ච දේවල් තමයි වැඩි හරියක් තියෙන්නේ. ග්‍රහය තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. අර ලොකු සාහිණාංශ කියනවා වගේ ගියා නෙමෙයි පුතේ ග්‍රහය අරන් ගියා කියලා තමයි කියන්න වෙන්නේ. ඒතර ඒවා අපි මගේ කරගෙන ඒවා අපි කරා කියලා බාරගෙන ඒවට දුක් වෙන්න ගියොත් ඒවා නිවැරදි කරන්න ගියොත් ඒ කටයුතු වලට එරෙහිව සටන් කරන්න ගියොත් ඒක බොහොම වෙහෙසකාරී සටනක් වෙනවා. බොහොම පීඩා දනවන සටනක් වෙනවා. මොකද කවදාවත් කරලා ඉවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඕක. ඒක නිසා බලන්න මේ කෙරෙන කටයුතු පිළිබඳ අඳුන ගන්න උත්සාහ කරන්න. මේ හිතෙන හිතවිලි පිළිබඳ අඳුන ගන්න උත්සාහ කරන්න. ඊළඟට පෙනෙන දේවල් පිළිබඳ අඳුන ගන්න උත්සාහ කරන්න. ඇහෙන දේවල් පිළිබඳ අඳුන ගන්න උත්සාහ කරන්න. අන්න ඒවා ලොට් එක පිටින් අපිට අමතක කරලා දාන්න පුළුවන්. මොකද කෙරෙන දේවල් වලට අපිට වගකීමක් ලැබෙන්නේ නැහැ. අර විදියට සිතෙන සිතුවිලි වලට වගකීමක් ලැබෙන්නේ නැහැ. ඇහෙන සද්ද වලට වගකීමක් ලැබෙන්නේ නැහැ. ඒ ටික දැනටම නිවන්. නමුත් මොකද කරන්නේ? අපි ඒකක් අල්ලගෙන අන්න වෙහෙසක් හිතේ ගොඩනගා ගත්තොත් අන්න මං කරා මට වුණා මමමයි ඇහුවේ කියලා බාරගත්තොත් අන්න එතනින් එහාට නැවතත් සංසාර ගමනක් එක් රැස් වෙනවා. නමුත් අර වැඩි හරියක් තියෙන්නේ අපේ පාලනයෙන් තොර අපේ පාලනයකට නතු කර ගන්න බැරි දේවල්. ඉතින් ඒ දේවල් ගැන නැවත අවධානයෙන් ඉන්න කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට ඇවිදින, හිඳින, ඊළඟට නිදියගෙන ඉන්න, හිටගෙන ඉන්න, ওই විදිහට කටයුතු කරන ගමන් තමුන් දිහා බලන්න. එතකොට මේ කය නිකන් කයක සෙලවුම් තමයි මේවා. ඔය සාමාන්‍ය අපි තමුන්ගේ භාවනා අත්දැකීමක් ඒ පරයන්කේ ඉන්න අවස්ථාවක් ගැන ලියවෙන විස්තර බැලුවොත් ඔන්න කෙනෙක් කියනවා මේ කය ඉස්සරහට පිටිපස්සට පැද්දෙනවා. මේක දැන් නවත්තන්න ඕනේද කියලා සමහර විට කෙනෙක් අහන්න පුළුවන්. නවත්තන්න ගියොත් ඉතින් ඒකට වැඩිය ලොකු අමාරුවක් අපේ හිසේ දාගත්තා වෙනවා. නමුත් මේ කය පැද්දෙනවා. මේක කයක සෙලවුම් පමණයි. මේ හිතවිලි මහා පරිමාණයෙන් ඇවිල්ලා යනවා. මේවා මේ හිතක ස්වභාවය තමයි. ඒතර මේවට අපි වගකීම් දරන්න ගියොත්, මේවා මගේ කරගන්න ගියොත් ඊට වැඩිය ලොකු වෙහසක් මේ ලෝකේ නැහැ. ඒක නිසා අන නැවත අපි බලනවා මේ මම කරනවා කියවට මේක කෙරෙන දෙයක්. කෙරෙන දෙයක් නම් මට වගකීමක් ගන්න බෑ. මම හිතනවා කියවට මේ හිතෙන හිතවිලි වලට මම වගකීමක් ගන්න බෑ. අන්න ඔය සොයා ගැනීම තමයි කරන්න තියෙන්නේ. තමුන් දිහා නැවත අර විදිය අනුන්ගෙන් වෙන කෙනෙක් දිහා බලනවා වගේ. අනුන් දිහා බලනවා වගේ. බලමින් බලනවා. අන්න මේ යන ක්‍රියාවලි වලට මට වග කියන්න පුළුවන්. මේ එන හිතවිලි වලට මට වග කියන්න පුළුවන්ද? මේ වෙන වැඩවලට මට වග කියන්න පුළුවන්ද? අන්න ඒ දකින්න මේ දකින්න තැනතර තේරෙනවා අර කියන විදිහට මේ කයක සෙලවුම්. මේක මේ විදිහට ඇටනහරෙන් බැඳලා තියෙනවා, සම්මාසෙන් පිළියම් කරලා තියෙනවා. නමුත් මේ හැමෙන් වහලා ගත්තට පස්සේ හරියට බොහොම ස්ථිර ආකාරයෙන් පේනවා. නමුත් මේකේ යථා ස්වභාවය අපිට පේන්නේ නැහැ. ඉතින් නැවත සිහිය පුරුදු කරන කෙනෙක්ට අන්න යථා ස්වභාවය පෙනෙන්න ටික පටන් ගන්නවා. එවැනි වූ පෙනීමක් සඳහා මේ අද දින ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු